සුබ දවසක් වේවා සියලු දෙනාටම. අද අපි සාකච්ඡා කරනවා බස්නාහිර පළාත් අපි කියන වෙස්ටර්න් ප්‍රොමිස් පේපර් එකේ 2020 අවුරුද්ද ගණිතයේ පාර්ට් 1 අද අපි සාකච්ඡා කරනවා. ඒ වගේ මුලින්ම මතක් කරන්න ඕනේ මම පහළ ලින්ක් දෙකක් සඳහන් කරනවා. එකක් ඔබට අවශ්‍ය කරන නෝට්ස් එහෙම ගන්න ලින්ක් එකක් සහ ඒ කියන්නේ මැත්ස් වල නෝට්ස් ගන්න ලින්ක් එකක් සහ මේ තව එකක් මම ලින්ක් එකක් මම පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ සඳහන් කරනවා. ඔබට ගණිත විනෝදයේ සම්බන්ධ වීඩියෝස් බලන්න ඕන නම් ඔබට ඒක හරහා බලන්න පුළුවන්. හරි. ඔබ දන්නවා පාර්ට් 1 ඔබ දන්නවා මීට කලින් අපි මීට කලින් අපි ගොඩක් පේපර් කරලා තියෙනවා. ඉතින් ඔබ දන්නවා මේ පේපර් ගැන අලුතෙන් කියන දෙයක් නෑ. පුද්ගලයෙක් රුපියල් 2000ක මුදලක් 107ක වාර්ෂික සුළු පොලි අනුපාතයක් යටතේ බැංකුවක තැන්පත් කරනවලු. පළමු වර්ෂය අවසානයේ මෙම මුදල සඳහා ඔහුට හිමි වෙන පොලිය අපෙන් අහන පොලිය. එහෙනම් මොකද කරන්න ඕනේ? 2000 ගුණ කරන්න ඕනේ 107. මේ බිංදු දෙකට මේ බිංදුව කැපෙනවා. රුපියල් 140ක් එනවා පොලිය විතරක්. සාධක සොයන්න. අපි දන්නවා 4 කියලා කියන්නේ 2 වර්ගය. x වර්ගය. ඍණ 25 කියලා කියන්නේ 5 වර්ගය. මෙයා මල්ලි යන්න පුළුවන් 2ක් x වලම වර්ගය කියලා. 5 වර්ගය. ඉතින් අපි දන්නවා මේක වර්ග දෙක අන්තරය. කියන්නේ 2ක් x ඍණ 5 2ක් x ධන 5. x වලගේ හොයන්න අපි දන්නවා ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුන එකතුව 180යි අංශ 180යි. ඒ කියන්නේ x ධන 2ක් x ධන 75 සමාන 180යි. x ධන 2ක් x කියලා කියන්නේ 3ක් x වෙනවා. ධන 75 180යි. ඊට පස්සේ අපි 75 අනිත් පැත්තට යවපුවම අඩු වෙනවා. 3ක් x සමානයි 180න් 75ක් අඩු වෙනවා. 3ක් x සමානයි 105යි. දෙපැත්තම 3ෙන් බෙදෙනවා. x x කැපෙනවා x සමානයි 3යි එකක් ඉතුරුයි 5යි 35යි. අංශක 35යි. 52 මූලය හොයන්නලු බලමු සානිකර්ෂණයට. ඉතින් අපි දන්නවා 52 කියන්නේ 49 සහ 64 මැදනේ. එහෙනම් ගොඩක්ම මේක ළඟ කීයට ළඟ 49ට ළඟයිනේ. ඒ කියන්නේ 7.4 නම් කවදාවත් එන්න බෑ. 7.6 වෙන්නත් බෑ. 7.3 හෝ 7.2 එකක් තමයි එන්නේ. ඉතින් මම 73 ගුණ කරනවා 73න් 9යි 21යි 1යි 2ක් ඉතුරුයි 49යි 51යි 9යි 1යි 3යි 5යි 53.19 72 ගුණ කරනවා 72 4යි 14යි 4යි 1ක් ඉතුරුයි 49යි 50යි 4යි 8යි 1යි 5යි. ඉතින් දැන් අපිට හිතා ගන්න පුළුවන් නේද කවුද ළඟ කියලා. මෙයා ළඟයිනේ 51.8 ළඟයි. 52ට ගොඩක්ම ළඟයි. එහෙනම් උත්තරේ එන්නේ 7.2. ඉරක් ගන්නත් පුළුවන් නැත්නම් වෙනම 7.2 කියලා යන්නත් පුළුවන්. නැතිනම් මූල 52 ලියලා මෙහෙම රැල්ලක් වගේ දාලා 7.2 කියලා ලියන්න. පස්වෙනි ගාන පැයට කිලෝමීටර් 80ක එකාකාර වේගයෙන් ගමන් කරන මෝටර් රථයක් පැය 3කදී ගමන් කරන දුර පැය 2කින් යාමට කොපමණ වේගෙන් රථය ගමන් කළ යුතුද? ඉතින් අපිට මේක හදන්න ක්‍රම ගොඩක් තියෙනවා. මම ගන්නම් කිලෝමීටර් සහ පැය ගන්න. අපි දන්නවා පැයට කිලෝමීටර් 80ක වේගයෙන් කියලා කියන්නේ එක පැයකට යනවලු කිලෝමීටර් 80ක්. සපෙන් හන පැය 3කදී යන්න. පැය 3කදී ගමන් කරන දුර
මේක අපි හරි මේක අපි සරල විදිහට ඉස්සලා හදමු. අපි දන්නවා වේගය සමානයි දුර බෙදීම කාලය. නේ වේගය සමාන දුර බෙදීම කාලය. එතකොට 80යි පැයට කිලෝමීටර් දුර තමයි අපි හොයන්න ඕනේ බලමු දුර කොච්චරද කියලා. දුර කාලය පැය 3යි. පැය 3කින් තමයි යන්න ඕනේ. පැය 3යි h. මේ අනිත් පැත්තට ගියාම ಗುಣ වෙනවා. 80යි කිලෝමීටර් පැයට ಗುಣ කිරීම 3යි පැය සමානයි දුර. එතකොට මේ h ඍණ එකට h කැපෙනවා. මෙතනින් එනවා 240ක්. 240 කිලෝමීටර් කියලා එනවා. එයා කියන්නේ පැය 3කට ගමන් කරන දුර. අපෙන් අහනවා ඒ දුරම පැය 2කින් යාමට. දැන් ආපහු දාමු අපි වේගය සමානයි දුර බෙදීම කාලය. එතකොට දුර එනවා අපිට 240යි කිලෝමීටර්. කාලය එනවා පැය 2කින්නේ 2යි පැය. ඒ කියන්නේ 1යි 2යි බිංදුවයි පැයට කිලෝමීටර් 120 වෙකින් යන්න ඕනේ. මේක අපිට හදන්න වෙන්නේ කිලෝමීටර් පැයට නෙමෙයි අපිට හදන්න වෙන්නේ ඒ කියන්නේ කිලෝමීටර් සහ පැය නෙමෙයි අපිට ගන්න වෙන්නේ. අපිට ගන්න වෙන්නේ වේගය සහ කාලය ගන්න ඕනේ. ඒක හදන්න ඕනේ. පැයට කිලෝමීටර් 80ක වේගයෙන් පැය 3කදී ගමන් කරනවලු. පැය 2කින් යාමට. ඒකට අපි දන්නවා මම මෙතන දාන්නම් x කියලා දාන්නම්. අපි දන්නවා වේගය වැඩි වෙනකොට කාලය අඩු වෙනවා. වේගය වැඩි වෙනකොට කාලය කියන එක අඩු වෙනවා. ඒ කියන්නේ මේක ප්‍රතිලෝම සමානුපාතයක්. එහෙනම් අපි මෙහෙම හරස් ගුණිතෙන් හදන්න. මේ හරස් ගුණිතෙන් නෙමෙයි. මෙහෙම සමාන්තර ගුණිතෙන් හදන්න ඕනේ. ඒ කියන්නේ 80 ගුණ කිරීම 3 සමාන වෙන්න ඕනේ x ගුණ කිරීම 2කට. දෙපැත්තම දෙකෙන් බෙදන්න තියෙනවා. 2කට 2 කැපෙනවා 2ව 1යි 2ව 40යි. 120යි. 120 අපි දැන් හොයන්නේ වේගයේ සම්බන්ධ ගන්න. එහෙනම් පැයට කිලෝමීටර්. අපිට එහෙම හදන්නත් පුළුවන්. අපෙන් අහනවා x සහ y වල අගයන්. x සහ y වල අගයන් අහනවා. එතකොට තා චුට්ටක් මම මේක ලොක් කරන්න. අපි දන්නවා මේ x වගේ මේ කොන දෙගුණයක් වෙන්න ඕනනේ. එහෙනම් x කියලා කියන්නේ 120න් භාගයක් 60ක් වෙනවා. ඒ කියන්නේ අපි දන්නවා පරිධියේ කෝණය වගේ දෙගුණයක් වෙනවා කේන්ද්‍රාපත කෝණය. ඒ වගේම මේ y වගේ අපිට ගන්න පුළුවන් x සහ y අපිට ගන්න පුළුවන් එකම ඛණ්ඩයේ කෝණ කියලා ගන්න පුළුවන්. එහෙනම් y සමානයි 60 කියලා ගමු. මොකද අපි x වල ගෙහෙව්වනේ 60යි කියලා. එහෙනම් 60යි එකම ඛණ්ඩයේ කෝණ. නැත්නම් අපිට ගන්න පුළුවන් මෙන්න මේ y කෝණයයි මෙන්න මේ 180යි අර තේරියටම යටත් වෙනවා. මොකද්ද? පරිධියේ ආපත කෝණය වගේ දෙගුණයක් වෙනවා කේන්ද්‍රාපත කෝණය. එතකොට 120 අපිට දෙකෙන් බෙදලා ගන්නත් පුළුවන්. එතකොට එන්නේ කේන්ද්‍රාපත කෝණය පරිධියාපත කෝණයෙන් දෙගුණයක් වේ කියන සංකල්පෙන් තමයි එන්නේ. එහෙම අපිට ගන්නත් පුළුවන්. ඒකත් ඇත්තට අමාරු ගාණක් නෙමෙයි. ඍජු ඝන ප්‍රිස්මයක ඔහොම දෙනවල අපෙන් අහනවා පරිමාව. ඉතින් අපි දන්නවා පරිමාව කියලා කියන්නේ මොකක්ද? පරිමාව කියලා කියන්නේ හරස්කඩ වර්ගඵලයේ ගුණ කිරීම දිගනේ. ඒතර මේකේ හරස්කඩ වර්ගඵලය ඇවිල්ලා ත්‍රිකෝණයක්. එහෙනම් ත්‍රිකෝණයේ වර්ගඵලය. ඒ කියන්නේ භාගයයි ආධාරකය ලම්බ උස ගුණ කිරීම දිග. එතකොට අපිට එනවා භාගයයි මෙයා ඇවිල්ලා ඍජු කෝණේ ත්‍රිකෝණයක්. එතකොට ඍජු කෝණේ ත්‍රිකෝණයක අපිට ගන්න වෙන්නේ පාදයක් ගන්න වෙනවා ආධාරකයේ 3 වෙනකොට ලම්බ උස මේකේ ලම්බ උස ගන්න වෙනවා 4. පහ ගන්න බෑ. පහ කියලා කියන්නේ කර්ණයනේ. කියන්නේ ඍජු කෝණේ ත්‍රිකෝණයක් නම් එක මෙයා පාදයේ වෙනකොට ආධාරක වෙනකොට මෙයා ලම්බ උස වෙන්න ඕනේ. අපි කවදාවත් මොකද්ද මේ කර්ණය ගන්නෑ. කර්ණය ගන්නවා නම් ඒ කර්ණයට ඇඳපු ලම්බ උසක් තියන්න ඕනේ. කර්ණයට ඇඳපු ලම්බ උසක් තියන්න. එහෙම වුණොත් ගන්න පුළුවන්.
තොර භාගයයි 3 ගුණ කිරීම 4 දාමු. ගුණ කිරීම 10යි. ඒක නම් චුට්ටක් හිතන්න ඕන ගාණක් එක නම්. දෙකේව 1යි දෙකේව 2යි කියලා කියන්නේ 3 වරක් 2 6යි කියලා කියන්නේ 60යි. 60යි පරිමාවකින්ද ඝන සෙන්ටිමීටර වෙන්න ඕනේ. අපෙන් අහනවා මොකද්ද මේ මෙන්න මෙහෙම රේඛාවක් යනවලු අපෙන් අහන අනුක්‍රමණය. ඉතින් අපි දන්නවා අනුක්‍රමණය කියන්නේ මොකද්ද? අනුක්‍රමණය කියලා කියන්නේ එම්නේ y බෙදීම ඒ කියන්නේ y වෙනස බෙදීම x වෙනසනේ. ඉතින් අපි දන්නවා මෙයාගේ ඇවිල්ලා 6යි 6යි නේ. මෙයා ඇවිල්ලා x වල බිඳුවයි y වල කීයද? මම 3 වගේනේ. මේ දෙක අතරින් තියන්නේ. මේ දෙක අතරින් මම හිතන්නේ 3 තමයි තියන්නේ. එතකොට 6න් 3ක් අඩු කරනවා. මේ 6න් මේ බිඳුව අඩු කරනවා. 3 බෙදීම 6 කියලා කියන්නේ භාගයයි. අනුක්‍රමණයේ භාගයයි. ආක්‍රම ගොඩක් තියෙනවා මේ හදන්න. අපිට ඕනම් පුළුවන් මෙතන මේ ත්‍රිකෝණයක් හදගන්න. ත්‍රිකෝණයක් හදලා මේ ත්‍රිකෝණයක් හදිනවා. ඊට පස්සේ අපි දන්නවා මෙතන 3නේ. 3 ඉඳන් 6ට මෙයා 3යි උස. මෙයා එනවා 4 ඉඳන් 6ට මේ බිඳුවේ ඉඳන් 6ට මෙතන දිග 6යි. එහෙනම් අපි දන්නවා මේ කෝණයෙන් අපි වෙන්නේ. ඒ කියන්නේ 3 බෙදීම 6. භාගය. එහෙම ලියන්නත් පුළුවන්. අපි මුලින්ම මෙයාව විසඳන්න ඕනේ ඍණ එක අනිත් පැත්තට දානවා. ඒතර 2x විශාලව සමානයි 3 දාන 1 වෙනවා. 2x විශාලව සමානයි 4ක් වෙනවා. දෙපැත්තම 2කින් බෙදනවා. දෙකයි. ඉතින් ගොඩක් හොඳයි අපි මේකට සංඛ්‍යා රේඛාවක් අඳිමු. හැබැයි සංඛ්‍යා රේඛාවක් අඳින්න අපිට අත්‍යවශ්‍ය නැහැ මේකෙදි. අපි ඇඳලා බලමු මොකද්ද වෙන්නේ කියලා නිකන්. දෙක රවුම් කරනවා ඒ වගේම දෙක පාට කරන්නත් ඕනේ. x වලගේ විශාලයි කියලා කියන්නේ අපි දකුණු පැත්ත පාට කරන්න ඕනේ. ඒතර මේ අසමානතාවය තියෙන කුඩාම අගය තමයි ධන 2. එහෙනම් x කුඩාම සමානයි sorry 2. ඉතින් බලපු ගාම කියන්න පුළුවන් මේක මධ්‍ය ලක්ෂ ප්‍රමේයට අදාළයි කියලා බලපු ගාම කියන්න පුළුවන් ABC ඍජු කෝණයක ත්‍රිකෝණයේ BA පාදය D දික් කරලා තියෙනවලු AB හි මධ්‍ය ලක්ෂය ඔහොම තියෙනවලු එකක් 60ක් කියලා දෙනවලු අපෙන් අහනවා DAF මෙන්න මේ කෝණය ඔව් මේක මධ්‍ය ලක්ෂ ප්‍රමේයනේ මේ පාදයේ මධ්‍ය ලක්ෂයයි ඒ කියන්නේ මෙයා E කියන මධ්‍ය ලක්ෂය F කියන මධ්‍ය ලක්ෂය ඒ දෙක යවුවොත් මොකද වෙන්නේ මේ දෙක සමාන්තර වෙනවානේ එහෙනම් මෙතන 90 නම් මෙයා 90 වෙනවා ඒතර 60යිනේ එහෙනම් මේ කියන කෝණය අර බාහිර කෝණය සමානයි මෙන්න මේ දෙකේ එකතුවනේ අභ්‍යන්තර සම්මුඛ කෝණ වල එකතුව ඒ කියන්නේ 90 ධන 60යි 150ක් වෙනවා ත්‍රිකෝණයක පාද දික් කිරීම හැදෙන බාහිර කෝණයගේ අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුවට සමානයි ඒකෙන් තමයි හදන්නේ ඒක අර මධ්‍ය ලක්ෂ ප්‍රමේයත් සම්බන්ධ වෙලා තියෙනවා කුඩා පොදු ගුණාකාරය 2යි 4යි කුඩා පොදු ගුණාකාරය 4නේ ඔන්න අපිට හදලා බලන්න පුළුවන් 2යි 4 දෙකෙන් බෙදපුවාම 1යි 2ක් එනවා ආයේ දෙකෙන් බෙදපුවාම 1 එනවනේ එහෙනම් මේ දෙක ගුණ කරපුවා වෙන 4ක් සංඛ්‍යාල කුඩා පොදු ගුණාකාරය 4යි x ඉන්නවා x වල උපරිම බලය x වර්ගයක් තියෙනවා y වල උපරිම බලය y වර්ගයක් තියෙනවා 4යි x වර්ගය y වර්ගය පාරක් කොන්ක්‍රීට් දමා නිම කිරීමට මිනිසුන් 12 දෙනෙකුට දින 10ක් ගත වෙනවලු දින 8කින් නිම කිරීමට කොච්චරක් වන්ද කියලා අහනවා. ඒක අපි දන්නවා මිනිස්සු සහ දින මිනිස්සු 12යි දින 10යි.
අපෙන් අහනවා දින 8කින් ඉවර කරන්න මිනිස්සු ගන්න. මේකත් ප්‍රතිලෝම සමානුපාතයක් සමාන්තර ලෙස ගුණ කරන්න ඕනේ. කියන්නේ 12 ගුණ කිරීම 10 සමානයි x ගුණ කිරීම 8 දෙපැත්තම 8ෙන් බෙදෙනවා. මෙයාට මෙයා කැපෙනවා 4 2යි 4 3යි. දෙකේව 1යි දෙකේව 3 ගුණක් 5 15යි. 15යි ඉන්නේ මිනිසුන් ගොඩේ. එහෙනම් මිනිසුන් PQRS වෘත චතුරස්‍රයක් රූපේ තියෙනවලු. අගයන් ටිකක් දීලා තියෙන අපෙන් අහන්නේ x සහ y වල. ඉතින් අපි දන්නවා මේ දැන් මෙතන මෙයා මොනවාද දික් වෙලානේ. ඒ දික් වෙලා නම් මෙතන හිටින බාහිර කෝණයයි එයාගේ බද්ධ කෝණයට ඉස්සරහින් තියෙන කෝණයයි සමාන වෙනවා. ඒ කියන්නේ x කියන්නේ x සමානයි 110යි. සෝරි 10 මේ 100යි. x සමානයි 100යි. ඌර්ධ චතුරස්‍රයක පාදයක් දික් කිරීමේදී සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ ඌර්ධ චතුරස්‍රයක පාදයක් දික් කිරීමේදී සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමානයි කියලා එහෙම එකක් තියෙනවා. ඒතර මෙයා 100යි. ඊට පස්සේ අපි දන්නවා ඌර්ධ චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූර්ණකයිනේ. ඒ කියන්නේ 105 සහ y 105 සහ y වල එකතු වෙන්න ඕනේ 180ක්. ඌර්ධ චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූර්ණකයි. 100 අනිත් පැත්තට ගියාම අඩු වෙනවා. y සමානයි 180 න් 105ක් අඩු කරන්න. දැන් 75ක් විතරයි. පන්තිය සිසුන් විසින් පරීක්ෂණයකදී ලබාගත් ලකුණු ඇසුරෙන් පිළිල කරන ලද සංඛ්‍යාත ව්‍යාප්තියක් තියෙනවලු. ඔහොම තියෙනවලු අපෙන් අහනවා මේක ජාල රේඛය සම්පූර්ණ කරන්න. එතකොට අපි දන්නවා 0.5 5 10 6යි. 6 කියන්නේ මෙතනනේ. 10 20 කියලා කියන්නේ එතන පරතර දෙකක් තියෙනවානේ. 1යි 2යි කියලා දෙකක් තියෙනවානේ. එහෙනම් 16 දෙකෙන් බෙදපුවාම එන්නේ 8යි. එහෙනම් 8ට තමයි අනිත් එක දෙන්න ඕනේ. 8ට. ඊට පස්සේ මෙතන මෙහෙම කඩිරි දාන්න. ඉතින් අපි දන්නවා මේවැනි දර්ශක ආකාරයෙන් තියෙන එකක් අපි ලඝු ආකාරයෙන් අපි කොහොමද දක්වන්නේ? ලඝු 10 පාදයට 40 නැත්නම් 10 පාදයට 40 ලඝු ගණකයේ සමානයි 1.6යි 0.2යි නේ. මම ඔන්න පොඩි උදාහරණයක් කරන්න. දැන් අපි දන්නවනේ 10 දෙකේ බලය සමානයි 100 නේ. අපි කොහොමද මේක ලඝු ආකාරයෙන් දක්වන්නේ? ලඝු 10 ලියනවා 100 මෙතෙන් ලියනවා සමානයිනේ දර්ශකයට. අන්න ඒ වගේ තමයි. මෙතන තියන්නේ ඒ වගේ තව දෙයක් තියෙනවා මෙතන අර මේ ලඝු 10 පාදයට කියලා කියන්නේ LG කියන එක. LG. LG කිව්වත් එකයි ලඝු 10 පාදයට කිව්වත් එකයි. ඉතින් මේක තියන්නේ මෙහෙමනේ 10 1.6යි 0.2 බලය සමානයිනේ 40. ඉතින් අපි ලඝු ලියනවා 10 මෙතනට ගන්නවා 40 මෙතනට ගන්නවා සමානයි දර්ශකය. 1.6යි 0.2යි. ඉතින් ලඝු 10 පාදයට කියලා කියන්නේ LG. LG 40 සමානයි 1.6යි 0.2 වෙනවා. රූපේ දැක්වෙන්නේ PQR සමාන්තරාශ්‍රයක් කියලා දෙනවා. හරි වැඩි දාන තියන්නේ. සමාන්තරාශ්‍රයන් නම් මේවා නිකන් මෙහෙම දාලා තියෙන එක. සමාන්තරාශ්‍රයන්. PO PO සහ OR OQ OS. ඒක වැඩේ හරි. මොකද සමාන්තරාශ්‍රයේ විකර්ණ එකිනෙක සමච්ඡේද වෙනවා. ඊට පස්සේ PR විකරණය SPQ ඒ කියන්නේ මේ PR විකරණය මෙන්න මේ කෝණ දෙක සමාන වෙනවා කියලා කියනවා. ඒ කියන්නේ මේ සම්පූර්ණ කෝණය සමච්ඡේදනය කරනවා කියලා කියනවා. ඒ කියන්නේ මේ දෙක සමාන කියලා කියනවා.
ඒක නම් වෙන්නේ නැහැ. ඒක වෙන්නේ රොම්බසේ විතරයි. ඒක වෙන්නේ රොම්බසේ විතරයි. රොම්බසෙයි මට මතකද සමචතුරස්‍රය තියෙනවා චුට්ටක උල නෝට් එක පොඩ්ඩක් බලන්න මට මතක නැහැ හරියටම. රොම්බසේ නම් මට සුවර් මට 100ක් විශ්වාසයි රොම්බසේ වෙනවා. මට මතක නැහැ සමචතුරස්‍රය කොහොම වෙනවද කියලා සමචතුරස්‍රය. චුට්ටක උල නෝට් එක පොඩ්ඩක් බලා ගන්න. ඊට පස්සේ විසඳන්න තියන්නේ අපි දන්නා පොදු හරේ A වෙනවා 7න් එකක් ගියාම 6 වෙනවා. සමාන 2යි. මෙයා මෙහෙට ගියාම ಗುಣ වෙනවා. එතකොට 6 සමානයි 2ක් A වෙනවා. දැන් දෙපැත්තම දෙකෙන් බෙදෙනවා. මෙයාට මෙයා කැපෙනවා. A සමානයි 3යි. රූපේ දැක්වෙන වෘත්තයේ කේන්ද්‍රය O වෙනවලු. අපෙන් අහනවා x වලගේ. අපි දන්නවා මේ කේන්ද්‍රය ඕන මේ සම්පූර්ණ කෝණය මම මේක චුට්ටක් ලොක් කරන්නම් නේ. මේ සම්පූර්ණ කෝණය අංශක 90ක් වෙනවා. මොකද විස්කම්භය මගින් පරිධි ආපත කෝණයනේ. නැත්තම් අර්ධ වෘත්තයේ කෝණය. ඒ වගේම මේ පාදය සමානයි. මොකද්ද හේතුව මේ වෘත්තය අරයන්නේ. ඒතර මෙයා 60 නම් මෙයාත් 60 වෙනවා. ඉතින් සම්පූර්ණ කෝණේ 90 හින්දා x සමානයි 90න් 60ක් අඩු කරන්න. 30යි. AB චාප දිග සෙන්ටිමීටර් AB දිගනවලු 22යි සෙන්ටිමීටර්. රූපේ ABCD ABCD පාට කළ කොටසේ පරිමිතිය අහනවා. ඉතින් අපි දන්නවා මෙතන 7 නම් මෙතනත් 7 වෙනවා. අපිට මෙන්න මේ දිග හොයාගත්තා නම් හරි. ඉතින් අපිට මේ දිග අපිට 11ක් කියලා කියන්නත් පුළුවන් එකපාර. අපි ටිකක් හදමු බලන්න. 2 5 R කියලා කියන්නේ එතන අරේනවා 7ක්. 360න් 90යි කෝණයනේ. මේ කෝණ 90නේ. 91යි 94යි. 7 1යි 2 2යි 2 1යි 2 1යි 2 11යි. ඒ කියන්නේ 11ක් වෙනවා සෙන්ටිමීටර්. ඒ කියන්නේ මේ දිගේ 11ක් සෙන්ටිමීටර්. එහෙනම් ඒක පරිමිතිය කියලා කියන්නේ 22යි 11යි 7 2යි. 3යි 10යි 17යි එකක් ඉතුරුයි 4යි. 47යි සෙන්ටිමීටර් කියලා එනවා. බස් රථයක සිටි මගින් ගණන 25යිලු. ඊළඟ නැවතුම් පොලෙන් බසින මගියා කාන්තාවක් වීමේ සම්භාවිතාව 5න් 3. එහෙනම් කාන්තාව ගාන කියලා කියන්නේ 25 ගුණ කරනවා 5න් 3. 5 1යි 5 5යි 15. කාන්තාව 15ක් ඉඳලා තියෙනවා. ඒ කියන්නේ 5. 5කින් 3ක් කාන්තාව. එහෙනම් 25ක් හිටියොත් ඒ වගේ 5 ගුණයක් නේ. සමහරක් වෙලාවට අපෙන් පිරිමි ගණන් අහන්නත් පුළුවන්. ඉතින් 15නේ. ගෑනු කට්ටිය එහෙනම් 10ක් පිරිමි කට්ටිය. සුදුසු ජ්‍යාමිතික පද භාවිතා කර පහත දී ඇති ප්‍රකාශයේ හිස්තැන් පුරවලු. වෘත්තයක කේන්ද්‍රයේ සිට ජායට අඳිනු ලබන ලම්බේ. ලම්බේ නෙමෙයි ජායේ සමච්ඡේදනය වේ. සමච්ඡේදනය. ඒ කියන්නේ මෙන්න මෙහෙම කතාවක් තියෙන වෘත්තයක් ඇන්දොත් කේන්ද්‍රේ ඉඳලා ජායට මෙහෙම ලම්බයක් ඇන්දොත් මොකද වෙන්නේ? ඔහොම ඇන්දොත් මොකද වෙන්නේ? මෙන්න මේ දෙක සමාන වෙනවා. ඒක අපි කියන්නේ ජාය සමච්ඡේදනය වෙනවා. ඔකෙම තව එකක් තියෙනවා. මෙහෙම ජායක් තියෙනවා ජායේ මැද ලක්ෂය. නැත්නම් ජායේ මධ්‍ය ලක්ෂයේ ඉඳන් කේන්දරයට රේඛාවක් ඇන්දොත් කොහොමද මොකද වෙන්නේ? එතන අංශක 90ක් වෙනවා. ಗುಣ කරන්න තියන්නේ 1x
බිංදුව 2 2යි ඍණ 1යි 3යි ඍණ 2යි ඔහොම තියෙනවා නේද? මම මෙතන දාගන්නා මොකක් හරි AB කියලා දාගන්නම්. උත්තර මට ටිකක් මේ ගුණ කරන්න ලේසි. අපි දන්නා මෙයයි ගුණ කරන්න ඕනේ මුලින්මනේ. ඒතර එනවා 2ක්. ඊට පස්සේ මෙයයි ගුණ කරනවා. x ගුණ කිරීම ඍණ 1 ඍණ x වෙනවා. ඊට පස්සේ මෙයයි ගුණ කරනවා. එතකොට a x ගුණ කිරීම b bx වෙනවා. ඊට පස්සේ බිංදුව ගුණ කරනවා 2 බිංදුවයි 2 ගුණ කරනවා ඍණ 1 ඍණ 2යි. බිංදුව ගුණ කරනවා ඒ වලින් බිංදුවයි දෙවරක් p ධන 2යි p. සාමාන්‍යයෙන් AB කියලා කියන්නේ අපි දාගත්තු ඒවානේ. එහෙනම් ඒ ටික මම අයින් කරනවා. 3 ඍණ 2. ඒතර අපි දන්නවා 2 ඍණ x බිංදුව ඍණ 2 කියලා කියන්නේ ඍණ 2යි. ඔහොමනේ එන්නේ. සමානයි 3යි ඍණ 2යි. එතකොට අපිට පේනවා මෙතන හොඳටම මෙන්න මෙයා සමානයි මෙන්න මෙයා. 2 ඍණ x සමානයි 3යි. දැන් ඍණ x මේ පැත්තට ගියාම මොකද වෙන්නේ? ධන x වෙනවා. 2 සමානයි 3 ධන x. මේ අනිත් පැත්තට ගියාම මොකද වෙන්නේ? අඩු වෙනවා. 2 ඍණ 3 සමානයි x. ඍණ 1යි. x සමානයි ඍණ 1යි. දී ඇති වෙන් සටහනෙහි පරිසික මෙන්න මේක මොකද්ද කරන්නේ? මෙන්න මෙහි මේවා අලුත් ඒවා දෙනවා. ඔබ කරන්න ඕනේ මෙහෙමයි. ඔබ ඉස්සලාම මේ අර මැද තියෙන එක අයින් කරලා දාන්න. ඒ කියන්නේ ඡේදනයක්ද නැත්නම් මේලයක්ද කියලා අමතක කරලා ඔබ ඉස්සලාම A' පාඩ කරන්න. ඔබ මේ කටුවැඩ කොලේ මුලින්ම කරන්න. කටුවැඩ කොලේ එක ඉස්සලාම A' කියලා කියන්නේ ඒවල අනුපූරකේ පාඩ කරන්න. වෙන ඒ කියන්නේ පාටක් ගන්න එක. හරිනේ. නිල් පාට ගන්නකො නිල් පාට අරන් මෙහෙම පාට කරනවා. නැත්නම් කළු පාට අරන් මෙහෙම පාට කරනවා ඒවල අනුපූරකේ. ඊට පස්සේ තවත් පාටක් ගන්න තවත් පාටක් අරන් B වල අනුපූරකේ පාට කරනවා. B වල අනුපූරක කියන්නේ මොකද්ද? බීටා අයිති නැති කොටස්. බීටා අයිති නැති කොටස්. හරි. දැන් මෙන්න මෙහෙම තියෙන මෙතන තියෙන ඡේදනයක්නේ. ඡේදනයක් කියලා කියන්නේ කළුත් තියෙන රතුත් තියෙන ප්‍රදේශය. ඡේදනය කියන්නේ මොකද්ද? කළුත් තියෙන රතුත් තියෙන පොදු ප්‍රදේශය. ඉතින් අපිට පේනවා කළු සහ රතු තියන්නේ ඔක්කොම වටේනේ. එහෙනම් උතන එන්න ඕනේ වටේ තමයි පාට වෙන්න ඕනේ. එහෙනම් පාට කරන්න ඕනේ මෙතන. වටේ පාට වෙන්නේ. එහෙම නෙමෙයි. yes. ඒ කියන්නේ රතුත් තියෙන කළුත් තියෙන ප්‍රදේශය. ඒතර පාට වෙන වටේ පවා පාට වෙනවා. දැන් අපි මෙහෙම හිතමුකෝ. අපි දැන් නිකමට හිතමු මේක තියන්නේ මෙහෙම කියලා A' මේලය B'. ඔහොම තිබ්බම මොකද වෙන්න ඕනේ? ඒකේ තේරුම තමයි රතු සහ කළු තියෙන ඔක්කොම ප්‍රදේශي. ඔක්කොම ප්‍රදේශي. ඒ කියන්නේ පාට කරන්න ඕනේ මේ අර ඡේදනය, ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් කියන ඡේදනය හැර අනිත් කොටස්. ඒක හරියට කියනවා නම් ඒ ඡේදන B වලම අනුපූරකේ තමයි එහෙම වුණා නම් පාට කරන්න කියන්නේ.
ධාරිතාව ලීටර් 2400ක් වූ ටැංකියක් සම්පූර්ණයෙන් ජලය පිරවීමට ජල නලයකට මිනිත්තු 60ක් යනවලු අපෙන් අහනවා සීග්‍රතාවය. අපි දන්නවා සීග්‍රතාවය සමානයි පරිමාව බෙදීම කාලය. එතන පරිමාව වෙනවා 2400යි ලීටර් මිනිත්තු 60යි. 60යි මිනිත්තු. නමුත් අපිට කියලා නැහැනේ මේක පැයට ලීටර වලින් එහෙම මුකුත් කරන්න කියන්නේ නැහැනේ. එහෙනම් මිනිත්තුරට ගියාම මොකද වෙන්නේ? ලීටර් මිනිත්තුවට වෙනවා. බිඳුවට බිඳුව කැපෙනවා 6 වරක් 1යි 6 වරක් 4යි කියලා කියන්නේ 4යි. ඊට පස්සේ 25 රූපේ දැක්වෙන තොරතුරට අනුව A හා B සමදුරින් ඒට හා බීට සමදුරින් කියලා කියන්නේ මොකද්ද? විශේෂයෙන්ම ලක්ෂ දෙකකට සමදුරින් කියලා කියන්නේ ඒ ලක්ෂ දෙකේ ලම්බ සමච්ඡේදය. එහෙනම් A හා B වල ඔබ ලම්බ සමච්ඡේදය අඳින්න ඕනේ. A හා B වල ලම්බ සමච්ඡේදය. අපි දන්නේ කොහෙන්ද එන්නේ කියලා අපි ඒක දන්නේ. ඔබ කව කට්ටෙන් අඳින්න ඕනේ. මේ රූපෙම අඳින්න ඕනේ. ගොඩක් කට්ටිය මේ රූපේ අඳින්නේ නැහැ වෙන රූප අඳිනවා. මේ රූපෙම ඔබ දල වඳින්න. A වලින් තියලා මෙහෙම ඡාපයක් අඳින්න. එරට ඡාපයක් අඳින්න ආයේ B වලින් තියලා මේ ඡාපෙ මෙහෙම ඡේදනය කරන්න. ඊට පස්සේ දෙක යා කරන්න. මෙතන අංශක 90ක් වෙනවා. ඊට පස්සේ සමදුරින්ද AC-ට 8ක් AC-ට 8ක් දුරින්ද පිහිටි D ලක්ෂ. එහෙනම් අපි දන්නවා එහෙනම් ওই ලම්බ සමච්ඡේද රේඛාවයි ඔයාලා ඩොට් රේඛාවයි දෙකම හම්බෙන තැන තමයි ඉන්නේ D. එහෙනම් මෙතන තමයි එන්නේ. මෙයා තමයි D. ඊට පස්සේ අපිට කියනවා මේ දැන් මේ ප්‍රශ්න 25 ඉවරයි. ඉතින් අපි යනවා B කොටසට. B කොටස දන්නවා B කොටස සම්පූර්ණයෙන්ම හැම එකක්ම අනිවාර්යයි. ඔබ පොඩ්ඩක් මගේ මේ ඔය වීඩියෝස් සමහරක් මේ කියන්නේ මම ඔය භාග සම්බන්ධව කරපු වීඩියෝස් ටිකක් තියෙනවා. පොඩ්ඩක් මගේ channel එකට ගිහිල්ලා වීඩියෝස් වලින් බලන්න භාග ගණන් මම හදපු විදි. මම භාග ගණන් හදපු විදි ක්‍රම කිහිපයක් තියෙනවා. ඔබට පුළුවන් ඒ ටික ෆලෝ කරන්න. මම සාමාන්‍යයෙන් හදන ක්‍රමයක් තියෙනවා. ඔය මොනවාද මේ දැන් ඔබ දන්නවා රූප සටහන් ක්‍රමයක් කියලා එකක් තියෙනවා. තව තියෙනවා වගන්ති ක්‍රමය කියලා. ඉතින් මම ওই දෙකම සම්බන්ධ කරලා මම ක්‍රමයක් හොයලා හදාගෙන තියෙනවා. ඒක ඔබට පුළුවන් ෆලෝ කරන්න. පොඩ්ඩක් පල්ලයට ගන්න මම මේ ටික. පෙරේරා මහතා තමාට ලැබෙන මාසික වැටුපෙන් 8න් 3ක්. එතකොට එකක් හිතන්න එයාට ලැබුණා කියලා. ඒකෙන් එයා 8න් 3ක් මොකද කරන්නේ? ආහාර වෙනුවෙන් වෙන් කරනවලු. ආහාර වෙනුවෙන්. ආහාර වෙනුවෙන් 8න් 3ක් වෙන් කරනවා. ඉතිරියෙන්. ඊට පස්සේ අපිට කියනවා ඉතිරිය කියන කතාවක් දෙනවා. එහෙනම් අපි හොයන්න ඕනේ දැන් ඉතිරිය කීයද කියලා. එතකොට අපි හැම වෙලේම මේ උඩ එකකින් 8 එක අඩු කරන්න ඕනේ. ඒ කියන්නේ එකෙන් අඩු කරන්න ඕනේ 8න් 3ක්. එතකොට 1 කියලා කියන්නේ 8 බෙදීම 8නේ. 3 යට 8. එතකොට එනවා 5 යට 8ක් එනවා ඉතිරිය. ඉතිරියෙන් 5න් 3ක්. 5න් 3ක් දරුවන්ගේ අධ්‍යාපනය. එතකොට ඉතිරියෙන් තමයි වෙන් කරන්නේ දරුවන්ගේ අධ්‍යාපනයට. ඒ කියන්නේ අධ්‍යාපනයට ඉතිරියෙන් කියලා කියන්නේ 8න් 5න් තමයි වෙන් කරන්නේ 5න් 3ක්. එතකොට 8න් 5 ගුණ කරනවා 5න් 3යි. 5 1යි 5 1යි. 1 වරක් 3 3යි 8 වරක් 1 8යි. එතකොට දරුවන්ගේ අධ්‍යාපනයට 8න් 3ක් වෙන් කළා තියෙනවා. හරි.
දැන් ඔය ටිකනේ තියන්නේ. අපිට මුලින්ම අහනවා ආහාර සඳහා ව්‍යායාම කළ පසු ඔහුට ඉතුරු වෙන මුළු මුදලෙන් කොච්චරද කියලා. එතකොට ඔබ මෙන්න මේ ටික අංක එකට තියන්න ඕනේ. ඔබ මේක කටුවැඩ කොලයක හදාගන්න. කටුවැඩ කොලයක හදාගෙන අවශ්‍ය ටික විතරක් උත්තර පත්‍රයට ගන්න. එතකොට මම මේ රවුන්ඩ් කරන ටික අංක එකට තියන්න ඕනේ. ඊට පස්සේ කියනවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා වියදම් කළ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා වියදම් කළ මුදල මුළු මුදලෙන්. එතකොට මෙන්න මේ ටික තියන්න ඕනේ අංක දෙකට. අංක දෙක තියෙන තැන මෙන්න මේක තියන්න ඕනේ. ඔය ටික ලිව්වනම් ඇති. ආහාර සහ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා වියදම් කළ පසු ඔහුට රුපියල් 20000ක් ඉතුරු වෙනවලු. එතකොට දැන් මුලින්ම ඔහු ගාව කොටසක් තිබුණා. ආහාර වෙනුවෙන් වෙන් කළා. ටිකක් ඉතුරු වුණා. ඒකෙන් අධ්‍යාපනයට වෙන් කළා. ආපහුට ඉතිරි වෙනවනේ. ආපහුට ඉතිරි වෙනවා. අපි ඔහෙම ඉතිරිය. ඉතින් ඉස්සෙල්ලා මං කිව්වා ඉතිරි වෙනකොට අපි උඩ එකෙන් යට එක අඩු කරන්න ඕනේ කියලා. ඒ කියන්නේ මෙතන නම් 8න් 5න් අඩු කරනවා 8න් 3. ඔහුට 8න් 2ක් ඉතුරු වෙනවානේ. ඒ කියන්නේ 4න් 1ක් ඉතුරු වෙනවා. ඔන්න ඒක තමාලු 20000 වෙන්නේ. එතකොට උට 20000ක් ඉතුරු වෙලාලු. එහෙනම් 4න් 1ක් රුපියල් 20000 නම් 4න් 4ක් කියලා කියන්නේ 20000 4ක්. රුපියල් 80000ක් වෙනවා. එහෙනම් අංක 3ට මේ ටික ඔක්කොම තියන්න ඕනේ. අංක 3ට ওই ටික ඔක්කොම තිබ්බනම් ඇති. ඊට පස්සේ අපිට කියනවා පෙරේරා මහතා තම නිවස ඇදීමට බැංකුවෙන් ගත් ණය මුදල සඳහා ණය වාරික මාසිකව බැංකුව විසින් අය කරනු ලබයිලු. එය ඔහු තම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වැය කරන මුදලට වඩා රුපියල් 10000 කඩුළු ණය වාරිකයේ ඔහුගේ මුළු වැටුපෙන් කොප්කර ගහනවා. ආයෙ පොඩ්ඩක් බලමු. පෙරේරා මහතා තම නිවස හැදීමට බැංකුවෙන් ගත් ණය මුදලක්. ඒතර මේ මාසික වැටුපෙන් තමයි මේ ඔක්කොම ටික කරන්නේ. මාසික වැටුපෙන් තමයි 8න් 3ක් ආහාර වෙනුවෙන් 8න් තව 3ක් දරුවන්ගේ අධ්‍යාපන වෙනුවෙන් ආය 4 ඉතුරු වෙනවා. ඒතර ඔහුගේ මාසික වැටුප 80000ක්. 80000ක් වැටුපක් ගන්න පුද්ගලයෙක් නෙමෙයි. එයා ලෝන් එක කරන් තියනවලු. ලෝන් ගත්තාම අපි දන්නවා හැම මාසෙම ණය වාරිකයක් ඔහුට ගෙවන්න වෙනවා ලෝන් එක වෙනුවෙන් කැපෙනවා. සමහරවිට පඩියෙන්ම කැපෙන අවස්ථා තියෙනවා. නැත්නම් ඔහු ගිහලා බැංකුවට දාන්න ඕනේ. ඔහු තම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට වැය කරන මුදලට වඩා රුපියල් 10000ක් අඩුයිලු. දැන් අපි හොයන්න ඕනේ ඔහුගේ දරුවන්ගේ අධ්‍යාපනයට කොච්චරක් වියදම් කළාද කියලා හොයන්න ඕනේ. මම මෙතන හොයන්නම්. අපි දන්නවා 4න් 1ක් කියලා කියන්නේ 4න් 1ක් 4න් 1 මම මේක 8ට පරිවර්තනය කරන්නම් 2කින් ගුණ කරන්න. කියන්නේ 8න් 2ක් නේ. 4න් 1ක් කිව්වත් එකයි 8න් 2ක් කිව්වත් එකයි. නේද? ඒතර අපි දන්නවා 8න් 2ක් කියලා කියන්නේ කීයද? රුපියල් 20000ක් නේ. කියන්නේ 4න් 1ක් කිව්වත් එකයි 8න් 2ක් කිව්වත් එකයි. එහෙනම් 8න් 1ක් කියන්නේ කීයද? 20000 බෙදීම 2. ඒ කියන්නේ 10000ක් එනවනේ. 8න් 1ක් 10000ක් නම් 8න් 3ක් කියලා කියන්නේ 10000 හෙවත් 3ක්. ඒ කියන්නේ රුපියල් 30000ක් එනවා. ඒ කියන්නේ දරුවන්ගේ අධ්‍යාපනයට එන රුපියල් 30000ක්. අපිට මෙහෙම ගන්නත් පුළුවන්. නැත්නම් ඉතින් කිසි අවුලක් නැහැ. 80000 ඔයගොල්ලෝ ගුණ කරන්න 8න් 3ෙන්. උත්තරේ එනවා. 8 ඒවා 1යි 8 ඒවා 10000යි 10000 3ක් රුපියල් 30000ක් එනවා. ඒ කියන්නේ දරුවන්ගේ අධ්‍යාපනයට එන රුපියල් 30000. ඊට වඩා 10000ක් අඩුයිලු. 10000ක් අඩුයිලු ණය වාරිකයේ. එහෙනම් ණය වාරිකයේ කීයක් එන්න ඕනද? ණය වාරිකයේ එන්න ඕනේ 30000න් 10000ක් අඩු කරන්න. රුපියල් 20000ක් වෙන ණය වාරිකයේ. එහෙනම් ණය වාරිකය 20000 මුළු වැටුපෙන්. ඔහුගේ මුළු වැටුප. ඒ කියන්නේ
ණයවාරික 20000යි මුළු වැටුප කීයද 80000යි කොපමණ භාගයක්ද කියලා අහන්නේ පර්සන්ටේජ් යන්නේ මේ අපෙන් අහන්නේ භාගයක්ද එහෙනම් අපි දන්නවා මේ බිංදු 4ට මේ බිංදු 4 කැපෙනවා දෙකේව 1යි දෙකේව 4යි උත්තරේ 4න් 1යි එහෙනම් ඔහුගේ ණයවාරිකය ඔහුගේ වැටුපෙන් 4න් 1යි ඉතින් මේක සාමාන්‍ය භාග ලේසි ගානක් භාග සාමාන්‍යයෙන් හරිම ලේසි හදන්න පුළුවන් ලකුණු 10න් 10ම ගන්න පුළුවන් අරය සෙන්ටිමීටර 14ක් සහ කේන්ද්‍ර කෝණය 45ක් වන කේන්ද්‍ර ඛණ්ඩයක් සමග සම්බන්ධ වූ ත්‍රිකෝණික ත්‍රිකෝණයක් තියෙනවලු 5 වෙනුවෙන් ගන්නලු 22 බෙදීම 7 ගන්නලු අපෙන් අහන කේන්ද්‍ර ඛණ්ඩයේ වර්ගඵලය කියලා අපි දන්නවා කේන්ද්‍ර වර්ගඵලය කියන්නේ මොකද්ද මම තැන් වල හදන්නම් ඔයගොල්ලෝ ඒක සම්බන්ධ කරගන්න ඒක ඉද ප්‍රශ්නයක් එනවා හරි ඉතින් අපි දන්නවා කේන්ද්‍ර ඛණ්ඩයේ වර්ගඵලය සමානයි πr වර්ගය 360න් θ π කියලා කියන්නේ 7/22යි r කියලා කියන්නේ 14 ගුණ කිරීම 14 360න් θ කියලා කියන්නේ 45 45 එකයි 45 වටයි 7 එකයි 7 දෙකයි දෙකේව එකයි දෙකේව හතරයි දෙකේව දෙකයි දෙකේව හතයි දෙකේව එකයි දෙකේව 11යි උත්තරේ එනවා 77ක් 77යි සෙන්ටිමීටර වර්ගයක් වෙනවා ABD ඍජුකෝණික ත්‍රිකෝණයේ වර්ගඵලය සහ කේන්ද්‍ර ඛණ්ඩයේ වර්ගඵලය සමානයි. කියන තුර අපි දන්නවා එතන 77ක් එනවා. වකන්නම් මම. ඒතර කේන්ද්‍ර ඛණ්ඩයේ වර්ගඵලයයි මොකක්ද මේ ඍජුකෝණයේ ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි. ඒතර අපි දන්නවා මෙයා කේන්ද්‍ර ඛණ්ඩයක් ඉදලා මෙයා 14 නම් මෙයා 14යි. ඒතර අපි මේක පොඩ්ඩක් කෙලින් හිටවමු මෙහෙම. ඒතර මෙහෙමනේ තියන්නේ ඒක. මෙතන අංශක 90යි. මෙයා A මෙයා D මෙයා B ඊට පස්සේ මෙයා 14ක් කියලා එනවා අපි දන්නවා මේකේ වර්ගඵලය සමානයි භාගයයි ආධාරකේ 14යි මෙයා උස h කියලා දාමු h අපිට කියනවා මේ ඒ වර්ගඵල දෙක සමානයිනේ එහෙනම් මෙයා 77ක් එන්න ඕන භාගයයි 14 ගුණ කිරීම h දෙකේව 1යි දෙකේව 7යි 77 සමානයි 7 ගුණ කිරීම h දෙපැත්තම 7ෙන් බෙදමු කැපෙනවා 11ක් එනවනේ කියන්නේ h සමානයි 11යි සෙන්ටිමීටර් ඒ කියන්නේ AB 11ක් වෙනවා සෙන්ටිමීටර් 11යි සෙන්ටිමීටර් අපෙන් අහනවා DC චාප දිග ඉතින් අපි දන්නවා ඒක චාප දිග සමානයි 2πr 360න් θ 2යි 7න් 22යි 2πr නේ එතකොට r එනවා කීයක්ද 14යි 360න් 45යි 45 එකයි 45ව 4යි 7ව එකයි 7ව 2යි දෙකේව එකයි දෙකේව දෙකයි දෙකේව එකයි දෙකේව එකයි
උත්තරේ නම් 22ක්. කියන්නේ මේ දිග නම් 22 සෙන්ටිමීටර. AD දිග දෙනවලු මෙච්චරක් දෙනවලු. අපෙන් අහනවා ABCD මේක දාමු අපි. 17.8ක්ලු මේක. 17.8ක්ලු. අපෙන් අහනවා ABCD සංයුක්ත පරිමිතිය. සංයුක්ත රූපයේ පරිමිතිය නම් 11යි. ඊට පස්සේ 14යි. කියන්නේ මේගොල්ලෝනේ 11යි 14යි 22යි. කියන්නේ මෙයයිනේ. වටේ දිගනේ අහන්නේ වටේනේ. 17.8යි. 8යි. 5යි 2යි 7යි 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 14යි එකක් ඉතුරුයි 3යි 5යි 6යි 64යි ගානක් එනවා. එතන ඉච්චරම අවුල් ගානක් නෙමෙයි මේක. ගොඩ දා ගන්න පුළුවන් ගානක් මේක. කියන්නේ 10න් 10ම ගන්න පුළුවන් ගානක්. කොටස් වෙනද පොළ. කොටස් වෙනද පොළ දැන් මම ගොඩක් වෙලාවට මගුලට කියලා ඇති ඔය කොටස් වෙනද පොළ කියන එක හිතා ගන්න පොල් ගෙඩි ගොඩක් කියලා හිතා ගන්න. එතකොට අපි පොල් ගෙඩි ගොඩක් ගන්නකොට ඒක රඳා පවතිනවා සාධක දෙකක් මත. එකක් තමයි පොල් ගෙඩියක මිල සහ පොල් ගෙඩි ගාන. ඒ සංසිද්ධියම තමයි තියන්නේ. වෙන දෙයක් නැහැ. කොටස් වෙළඳ පොළ ආයෝජකයෙකු වන කාසිම් මහතා කොටසක වෙළඳ පොළ මිල 60ක්. ඒ කියන්නේ පොල් ගෙඩියක් රුපියල් 60ලු. වෙන අවස්ථාවක පොල් ගෙඩි ගන්න රුපියල් 90000ක් මේ ආයෝජනය කරනවලු. ඒ වගේම රුපියල් 7 බැගින් වාර්ෂික ලාභාංශ ගෙවනවලු. අපෙන් අහනවා කොටස් ගන්න. ඒතර 90000ක් පොල් ගෙඩි ගොඩක් ගන්නවා. පොල් ගෙඩියක් 60 ගන්න. ගෙඩි ගන්න කොහොමද වෙන්නේ? 90000 බෙදන්න 60. කියන්නේ අපි දන්නවා සාමාන්‍ය මේ සූත්‍රය අපි මතක තියාගමු ගොඩක් වැදගත්. ඒකත් මම ලියන්න. ආයෝජනයේ සමානයි කොටස් ගාන ගුණ කිරීම කොටසක මිල. එතකොට ආයෝජනයේ මෙයාගේ 90000ක් වෙනවා. කොටස් ගාන තමයි අහන්නේ. මෙයා 60යි. දෙපැත්තම 60න් බෙදෙනවා. මෙයාට මෙයා කැපෙනවා. බිඳුවට බිඳුව කැපෙනවා. දෙකේව 3යි. දැන් 3ෙන් කපමු. 3ඒව 2යි 3ඒව එනවා 3ක්. කියන්නේ 3000ක් එනවා. 3000 බෙදීම 2 1500යි. එහෙනම් කොටස් ගාන 1500යි ඒකකයක් නැහැ. 1500යි. වාර්ෂික ලාභාංශය කියලා කියන්නේ වාර්ෂික ලාභාංශය කියලා කියන්නේ වාර්ෂික ලාභාංශය. නැත්තම් තව තියෙනවා වාර්ෂික ලාභාංශ ආදායම. ඔකට එන්න පුළුවන් වචන. නැත්තම් ලාභාංශ ආදායම. මේ ඔක්කොම එකයි. ඒක සමානයි කොටස් ගණන ගුණ කිරීම ලාභාංශය. අපි දන්නා කොටස් ගණන 1500යි. එක කොටසකට දෙනවා ලාභාංශයක් කීයක්ද? රුපියල් 7ක් ගෙවනවා. 0.05යි 35යි 3ක් ඉතුරුයි 10යි. එකලස්ස නෑ 10500 නේ. 10500ක් ගෙවනවා වාර්ෂික ලාභාංශය. වසරට පසු ඔහු සතු කොටස් සියල්ල විකිණීමෙන් රුපියල් 4500ක ප්‍රාග්ධාන ලාභයක් උපෙනවල අපෙන් අහන කොටස විකුණුම් මිල. ඒ කියන්නේ ඔව් හර 90000ට ගත්තු කොටස් මේ 90000ට ගත්තනේ පොල් ගෙඩි ගොඩක්. ඒක කොහෙට හරි විකුණනවලු. විකුණුනට පස්සේ උට රුපියල් 4500ක ලාභයක් එලා තියෙනවා. අපෙන් අහන විකුණුම් මිල. මේ කොටසක විකුණුම් මිල. එතකොට අපි හොයන්න ඕනේ ඔහුගේ සම්පූර්ණ කොටස් වල විකුණුම් මිල. ඒ කියන්නේ කොටස් සියල්ල විකුණුම් මිල. එහෙනම්
එක ලාභයක් නම් එකතු වෙන්න ඕනේ 90000ට එකතු වෙන්න ඕනේ 4500ක් රුපියල් 94500ක් එනවා එහෙම නේද ඔව් 94500 94500 ඊළඟට එතකොට අපි දන්නවා ආපහු ආයෝනය කිව්වත් එකයි විකුණුම් මිල කිව්වත් එකයි විකුණුම් මිල සමානයි ආපහු ඒ කියන්නේ පොල් ගෙඩි ගොඩක් විකුණුවලු පොල් ගෙඩි ගොඩක් ඒ කියන්නේ පොල් ගෙඩි ගොඩක් කියලා කියන්නේ පොල් ගෙඩි 1500ක් විකුණුවලු 94500ට එහෙනම් කොටසක විකුණුම් මිල පොල් ගෙඩි විකුණුම් මිල කොහොමද වෙන්නේ 94500 1500 බෙදනනම් හරි එහෙනම් කොටස් ගණන ගුණ කිරීම කොටසක මිල එතකොට විකුණුම් මිල එනවා 94500ක් කොටස් ගන්න 1500යි කොටසක මිල දෙපැත්තම 1500 බෙදන්න තියෙනවා මෙයාට මෙයා කැපෙනවා බිංදු දෙකට බිංදු දෙක කැපෙනවා පහෙන් කැපේනේ පහේව 3යි පහේව 1යි 4ක් ඉතුරුයි 44ට 8යි 8 5 4 ඉතුරු 4යි 45ට 9යි 6යි 3යි රුපියල් 63යි කොටසක මිල රුපියල් 63යි තව ක්‍රමයක් තියෙනවා මේක මම හිතන්නේ මේක හදන්න පුළුවන් 4500 බෙදන්න පුළුවන් 1500 එතකොට එනවා කොටසක ප්‍රාග්ධා ලාභය. ඒ කියන්නේ එක කොටසකින් කීයක් ලාභද කියන එක. රුපියල් 3ක් එනවනේ. ඒ කියන්නේ කොටසකින් කීයක් ලාභද? කොටසකින් ලාභයි රුපියල් 3ක්. කියන්නේ එක කොටසකින් රුපියල් 3ක් ලාභයි. එහෙනම් ගත්ත කීයටද? 60 ගානනේ. එහෙනම් නව මිකුණු මිල කියලා කියන්නේ 60 ධන 3 රුපියල් 63යි. එහෙමත් කරන්න පුළුවන්. කෙලෙසි තමයි. මේ ටික මකන්නම්. කාසිම් මහතා තමා ලැබූ ලාභාංශ ආදායම හා ප්‍රාග්ධාන ලාභය. එතකොට ලාභාංශ ආදායම කීයක් ආවද? 10500. හරියව 4500. බිඳුවයි බිඳුවයි බිඳුව එකක් ඉතුරුයි 5යි 1යි. රුපියල් 15000ක් එනවා. ඊට පස්සේ එයා ඒ 15000 වැල්පොලි අනුපාතයක් ඇත්තේ තවත් බැංකුවකට දානවලු ස්ථිර තැන්පතුවක්. කියන්නේ ෆික්ස් ඩිපොසිට් එකක් වගේනේ FD එකක් දානවලු. 12 ගානේ. අවු දෙකයි. අපි ගන්න වස දෙක අවසානයේ ගිණුමැති මුදල. ඉතින් මේක අපි අර කෙටි ක්‍රමෙන් හදමු. ස්ටෙප් බයි ස්ටෙප් නැතුව 15000 ගුණ කරනවා 100ට 120න් ආය ගුණ කරනවා 100ට 100 සෝරි 120 නෙමෙයි 12යි 100 එකතු වෙන්න ඕනේ 112. ඒ කියන්නේ මේ අපේ රේට් එකට තව 100ක් එකතු වෙන්න ඕනේ. ඒකට 112යි. දඩාර ගුණ කිරීමක් තියෙනවා මං හිතන්නේ. බිංදු දෙකට බිංදු දෙකක් කැපෙනවා බිංදුවට බිංදුවක් කැපෙනවා. මේක ගුණ කරන්න වෙනවා ඉතින් සුපිරි ගුණ කිරීමක් තියෙනවානේ. ඔයගොල්ලෝ ඉතින් මේ ගුණ කරමුනේ මොනා කරන්නේ? 112 112න් ගුණ කරමු. 4යි 2යි 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 1යි 1යි 2යි 1යි 1යි 4යි 4යි 5යි 2යි 1 ඒ ගුණ කරන්න ඕන 15 බිංදුවයි නෑ ඒක 15න් ගුණ කරන්න මම පොඩි දෙයක් දැක්කා මෙතන ඕනේ අපරාධේ මට ඒක අමතක වුණා මේක ටිකක් සුළු වෙනවා පහේව 2යි පහේව 3යි දෙකේව 1යි දෙකේව 56යි එහෙම එකක් එනවා
ඉතින් අපිට 112 50ෙන් ගුණ කළා 3ෙන් ගුණ කරන්නත් තියෙනවා ඉතින්. මේක අපි මේක එහෙම හරි ඉස්සෙල්ලා මේක අපි ඉස්සෙල්ලා ආපු ගුණ මේට පොඩ්ඩක් හදමු නැත්තම් ආරෙන් ගුණ කරමුනේ. දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. 20යි 2ක් ඉතුරුයි 20යි 22යි 2ක් ඉතුරුයි 25යි 2යි 27යි 2ක් ඉතුරුයි 10යි 2යි 12යි 1ක් ඉතුරුයි 6යි 4යි 4යි 5යි 2යි 1යි 0යි 6යි 1ක් ඉතුරුයි 7 1යි 8යි 8යි 1යි නේ ඔයගොල්ලෝ උත්තරේ ඔයගොල්ලෝ ටිකක් ගුණ කරගන්න මට පොඩ්ඩක් වර්ධිනත් එක තියෙනවා එයා දැන් ඕනේ 10යි බිඳුරු බිඳු මොකද වෙන්නේ කැපෙනවා ඒ කියන්නේ එනවා 18යි 816ක් වෙනවා රුපියල් ඒක න කොහොම හරි මෙන්න මේකෙන් තමයි හදන්න තියන්නේ මේක අපි යනවා හතරවෙනි ගානට වටපස්ථාර පත්මිනී මහත්මිය තම ගියුතු වගාව සඳහා ටිකක් ක්ලියර් කරගන්න පත්මිනී මහත්මිය තම ගියුතු වගාව සඳහා විවිධ එළවලු පැළ වර්ග තෝරාගත් ආකාරය ඔහොම තියෙනවලු තක්කාලි පැළ ගණන තක්කාලි ගානයි බටු පැළ ගානයි සමානයි අපෙන් අහනවා තක්කාලි පැළ ගණන නිරූපණය කරන එක හරි ඉතින් අපි දන්නවා x ධන 30 ධන 90 ඕක වෙන්න ඕනේ 300ක් වෙන්න ඕනේ දෙකක් x ධන 120 360යි අනිත් පැත්තට ගියාම 360න් 120ක් අඩු වෙනවා ඒකට දෙකක් x සමානයි 240යි නේ දෙපැත්තම දෙකෙන් බෙදපුවාම x සමානයි 120යි. ඒතර මෙයත් 120යි මෙයත් 120යි අංශක. හරි. ඊට පස්සේ මම මෙන්න මේකත් ওই වටපස්තරත් මම ක්‍රමයක් ඔබට මේ මගේ වීඩියෝස් වල කියලා ඇති මේ හරස් ගුණිතයෙන් කරන ක්‍රමයක්. හරස් ගුණිතයෙන් කරන ක්‍රමයක් මම ඔබට කියලා දීලා ඇති. එකෙන් හදන්න අපි දන්නවා මිරිස් පැල ගන්න. එතන තියන්නේ මිරිස් සහ බටුනේ. මිරිස් සහ බටු. මිරිස් කෝණය කීයද? මිරිස් කෝණය 30යි. බටු කෝණය 120යි. ඒ වගේ හතර ගුණයක් නේ. දැන් අපිට දෙන්නේ මිරිස් පැල 15. අපෙන් අහන්නේ බටු පැල x කියමු. ඔබ දන්නවා මේක අනුලෝම සමානුපාතයක්. එහෙනම් මෙව හරස් ගුණයෙන් කරන්න තියයි. ඒ කියන්නේ 30 ගුණ කිරීම x සමානයි 15 ගුණ කිරීම 120යි. මෙයාට මෙයා කැපෙනවා 130 1යි 30 4යි. නා x සමානයි 60ක් එනවා. ඒ කියන්නේ බටු ගාන 60යි. ඊට පස්සේ මේ වටස්ථායේ මුළු පැන මුළු එළවලු පැල. ඉතින් අපි දන්නවා 120 ඒවා 3ක්නේ 60 ඒවා 3ක්නේ. එහෙම ගන්න පුළුවන් ඉතින්. ඒත් මේක අපි හදනවා නම් මේක හදන්න වෙන්නේ මෙහෙමයි. මම ගන්නවා බටු නෙමෙයි මිරිස් සහ මුළු ගාන ගන්නවා. මිරිස් සහ මුළු පැල ගාන. මිරිස් කෝණය 30යි මුළු කෝණය 360යි. මෙයා හිටියේ 15යි නේ. මෙයා වයිදාම් හරස් ගුණ කරන්න තියෙනවා. 30 ගුණ කිරීම y සමානයි 15 ගුණ කිරීම 360යි. දෙපැත්තම 30න් බෙදෙනවා. මෙයාට මෙයා කැපෙනවා 15 1යි 15 2යි 360 බෙදීම 2 180යි.
ගෙවතු වගාව ආරම්භ කොට මස්කට පමණ පසු. ඒ කියන්නේ මේක ආරම්භ කළා මාසයක් ගියාට පස්සේ පලිබෝධ උබදුරක් හින්දා බණ්ඩක්කා පැල 30ක් බණ්ඩක්කා පැල 30ක් කියලා කියන්නේ දැන් 60ක් නෑ 90ක් නේ 90ක් කියලා කියන්නේ කොච්චරද 90ක් කියලා කියන්නේ 30ව 3ක් එන 45ක් නේ පැල 45ක් තිබිලා තියෙනවා 45න් මොකද වෙලා තියන්නේ 45න් 30ක් විනාශ වෙලා ඒ කියන්නේ දැන් තියන්නේ 15යි පැල වෙනස් වූ දත්ත සලකා ඇඳති නවවර්තපස්ථාරයේ තක්කාලි 15ක් ඒ කියන්නේ දැන් පැල 30ක් අඩු වෙනවානේ පැල 30ක් අඩු වෙලා කියලා කියන්නේ දැන් මේ තමයි මේ තමයි බණ්ඩක්ක පැල. එතකොට අපි ටෝටල් එක බලමු. ඒ කියන්නේ මුළු පැල කීයක් තිබ්බද? මුළු පැල ආවා 180යි. ඒතර 180 වෙනුත් අපේ ටෝටල් එකනොත් 30ක් අඩු වෙනවානේ. ඒතකොට මුළු පැල 150යි. හැබැයි තක්කාලි පැල වලට මුකුත් හානියක් වුන්නේ නැහැ. එහෙනම් මුළු පැල ගාන 150යි. තක්කාලි පැල කීයද එතකොට? තක්කාලි පැල මේ තක්කාලි පැල 60ම තමයිනේ. තක්කාලි බඩුයි සමානයිනේ. එහෙනම් මෙයා 60යි. කෝණය හැන 300න් ගුණ කරන්න ඕනේ. මම හිතනවා මම කළේ දේ හරි කියලා. බිඳුවට බිඳුව කපමු. තුනේවා දෙකයි. තුනේවා පහයි. පහේවා එකයි. පහේවා හතයි 72යි. ඒ කියන්නේ 4යි 14යි නේ 140ක් එනවා. කොහොම හරි 60 බෙදීම 150 ගුණ කිරීම 360. මොකද තක්කාලි පැල ගාන යට මුළු පැල ගාන. ඒතර ටෝටල් එකෙන් අපේ අඩු වෙනවා 30ක්. ඒක 150යි ඔක්කොම තියන්නේ. එහෙනම් අපි අංශක 360න් ගුණ කරන්න ඕනේ. ගානය සම්බන්ධ රියලිටි වැඩසටහනක අවසාන වටේ සඳහා රජයන්ගෙන් මනාව පරිදි පහත පරිදි තියෙනවලු 1 2 3 4 5 5 දෙනෙක් ඉන්නවලු පළමු තේරීම හා දෙවෙනි තේරීම ලෙස තෝරාගත් කටයුතු අවසාන වටේ සඳහා රජයන්ගේ මනාපේ පරිදි තෝරාගත් එකේ සිට පහතේ අංක ලැබූ 5 දෙනෙක් අතරින් අහමු ලෙස දෙදෙනෙකු තෝරාගන්න. ඒකට දෙන්නෙක් තෝරගන්නවලු. දෙන්නෙක් තෝරගන්නවා කියලා කියන්නේ එකම එක්කෙනා දෙපාරක් තෝරගන්න බෑ. නේද? ඔව්. මම හිතන්නේ එහෙම තමයි අපි හිතන්න ඕනේ මේක. මම සාමාන්‍යයෙන් කරන්නේ මේ ඔක්කොම ටික එකපාර ලකුණු කරනවා. සාමාන්‍යයෙන් කරන්නේ මේ ඔක්කොම ටික එකපාර ලකුණු කරනවා. ඔයගොල්ලෝ මේක අනිවාර්යෙන් පැන්සලෙන් මෙතනම ලකුණු කරන්න ඕනේ. ඒ වගේ මේ මොනවාද මෙන්න මේ මුල්ල තමයි සමහර ළමයි මෙන්න මේ කොටුවේ මැද ලකුණු කරනවා. කොටුවේ මැද ලකුණු කරන්න එපා. කොටුවේ මැද ලකුණු කරන්න එපා. මේ මුල්ලේ ලකුණු කරන්න. ඒකට අපිට මෙතන කියනවානේ දැන් මම මෙතන කවුන්ට් කරන්න. මෙන්න මේකේ තේරුම මොකද්ද? පළමු තේරීමයි දෙවෙනි තේරීමයි දෙන්නම එක්කෙනෙක් තමයි අරන් තියන්නේ. එහෙම දෙයක් නැහැ. අපෙන් අහන්නේ අහමු ලෙස දෙන්නෙක් තෝරගන්න ඕනේ. එකම එක්කෙනාව තෝරගන්න බෑ. දෙන්නෙක්නේ තෝරගන්න ඕනේ. කියන්නේ එක එක කියන එකක් තියෙන්න බෑ. මෙන්න මේ කර්ණේ එන්න බෑ. එකම එක්කෙනාව දෙපාරක් තෝරගන්න බෑ. එහෙම කියලා නෑ මෙතන. හරි. ඊට පස්සේ තෝරාගත් දෙදෙනාම ඉරට්ටේ අංක ලැබූ දෙදෙනෙකු වීමේ දෙදෙනාම ඉරට්ටේ වෙන්න ඕනේ. ඒ කියන්නේ පළමු එක්කෙනා ඉරට්ටේ වෙනකොට දෙකත් ඉරට්ට වෙනවා. තෝරාගත් දෙදෙනාම ඉරට්ටේ අංක ලැබූ දෙදෙනෙකු වීමේ සිද්ධිය. ඒකට මෙයා දෙක නම් මෙන්න මේක එනවා. ඊට පස්සේ මෙයා හතර නම් දෙක එනවා. හතර නම් හතර වෙන්න බෑ. ඔව්නේ. දෙදෙනාම ඉරට්ටේ වීම. දෙක හතර ඔව් ඒ දෙක විතරයි ඉන්නේ. මෙන්න මේක විතරයි එන්නේ. ඒතර ඔක්කොම තියෙනවා 5 රත්පා 25යි 25න් 5 කරනවා 20යි. 20න් 2යි කියලා කියන්නේ 10න් 1යි. 10න් 1යි.
ඔව්නේ මොකුත් නැහැ ඉරට්ටේ සංඛ්‍යානේ. හරි. රසිකයන්ගේ මනාපය පරිදි තෝරාගත් පස් දෙනාගෙන් දෙදෙනෙකු ගැහැණු ළමයි පස් දෙනා දෙදෙනෙක් ගැහැණු ළමයි නම් පස් දෙනාෙන් තුන් දෙනෙක් වෙන්න ඕනේ මොනවාද? පිරිමි ළමයි වෙන්න එපා. අවසාන වටය සඳහා තෝරා ගැනීම සිද්ධියට අදාළ කරන එක සම්පූර්ණ කරන්න. එතකොට පළමු තේරීම රසිකයන්ගේ මනාපේ පරිදි තෝරාගත් පස් දෙනාගෙන් දෙදෙනෙකු ගැහැණු ළමයි. පළමු තේරිය. රසිකයන්ගේ මනාපෙන් දෙදෙනෙකු හරිනේ. අසම්පූර්ණ උත්තරයක් දක්වේ ඒක හරි. ඊට පස්සේ අපිට කියනවා පළමු වටේ අවසාන පොඩ ඉන්න. හරි. අවසාන වටේ සඳහා තෝරාගත් දෙදෙනා ගැහැණු ළමයෙකු අවසාන වටේ සඳහා තෝරාගත් දෙදෙනා ගැහැණු ළමයෙකු හා පිරිමි ළමයෙකු වීමේ සම්භාවිතාව. අවසාන වටේ. දැන් මොකද්ද කියන්නේ? එතකොට අවසාන වටේ රසිකයන්ගේ මනාපය පරිදි තෝරාගත් පස් දෙනාගෙන් දෙදෙනෙකු ගැහැණු ළමයි වෙයි නම් දෙදෙනෙක් ගැහැණු ළමයි එනවලු පළමු වටේ. අවසාන වටේ සඳහා තෝරා ගැනීම සිද්ධියට. එතකොට මේක අවසාන වටේ වෙන්න ඕනේ. අවසාන වටේ අවසාන පිරිමි ඉන්නත් පුළුවන් ගැහැණු කට්ටිය වෙන්නත් පුළුවන්. පිරිමි ගැහැණු පොඩ්ඩක් මුලට ගායනයේ සම්බන්ධ රිලේටිව් වැඩ සටහනක අවසාන වටේ සඳහා රසිකයන්ගේ මනාපය පරිදි තෝරාගත් පස් දෙනෙක් ඉන්නවලු. අහමුලස දෙන්නෙක් තෝරගන්නවලු. එතකොට දෙන්නෙක් යනවලු අවසාන වටේට. කොහොමද දෙන්නෙන් යන්නේ නේද? දෙන්නෙක් යනවා. දෙන්නෙක් යනවලු. අවසාන වටේ ඉන්නේ දෙන්නයි. එක්කෝ පිරිමි දෙන්නෙක් වෙන්නත් පුළුවන් ගැහැණු දෙන්නෙක් වෙන්නත් පුළුවන්. ඒතර පළමු තේරීම හරි. මේක හදන්න මෙහෙමයි. දැන් මෙහෙම ඉන්නවනේ පිරිමි 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 ගැහැණු ගැහැණු පස් දෙනෙක් ඉන්නවා තුන් දෙනෙක් පිරිමි දෙන්නෙක් ගැහැණු. ඊට පස්සේ මෙන්න මේක තේරුම මොකද? පළමු තේරීමේදී පිරිමි තුන් දෙනෙක් කියලා කියන්නේ පිරිමික් තේරීමනේ. ඒ කියන්නේ මෙතන තේරීම තමයි පිරිමෙත් තෝරගන්න ඕනේ. පළමු තේරීම පිරිමියෙක් වෙනකොට එතකොට පිරිමි කෙනෙක් අඩු වෙනවනේ. එතකොට පිරිමි කෙනෙක් අඩු වෙනවා. එතකොට ඊළඟ වටේට යනකොට පිරිමි කෙනෙක් අඩු වෙනවා. එතකොට ඔක්කොම ඉන්නේ 4 ඊට පස්සේ නේ. පළමු තේරීම හැබැයි මෙහෙම එකකුත් වෙනවා එතන. මෙතන මෙයාව අපි ගමු දෙවෙනි තේරීම කියලා ගමු. ඔව් දෙවෙනි තේරීම. දෙවෙනි තේරීම. නැත්තම් මම හිතන්නේ මේක හදන්න ටිකක් අමාරුයි. ඒ කියන්නේ මේක ප්‍රැක්ටිකලි අපි හිතුවොත් එකපාර පළමු පාර පිරිමි කෙනෙක් මේ නෑ ඒ ටික.
පළමුව පාර පිරිමි තුනයි ගැහණු දෙන්නයිනේ. ඒතර පළමුව වාර මෙතනින් එක්කෙනෙක් ගන්නවා. ඒතර පිරිමි කෙනෙක් තමයි වෙන්නේ. අවසාන වටේදී කොහොම හරි දෙන්නෙක් තමයි ගන්නෙ. ඒතර පළමු පාර ගත්තොත් පිරිමි කෙනෙක් ඊළඟ වටේදී ඉන්නේ පිරිමි දෙන්නයි ගැහණු දෙන්න. කියන්නේ හතරෙන් දෙකක් පිරිමි හතරෙන් දෙකක් ගැහණු. ඊට පස්සේ බැලක්කත් පළමු වටේදී ගැහණු කෙනෙක් තේරුවොත් ඊළඟ වටේදී කවුද ඉන්නේ? පිරිමි 3යි ගැහණු කෙනයි. එහෙනම් පිරිමින්ගේ සම්භාවිතාව 4න් 3යි ගැහණු කට්ටියගේ සම්භාවිතාව 4න් 1යි. මෙතන එහෙම තමයි හදන්න ඕනේ. එතකොට මේ ඇවිල්ලා පිරිමිනේ. දෙන්නම් පිරිමි. ඒ කියන්නේ 5න් 3යි 4න් 2යි ගුණ කරන්න ඕනේ. මෙයා පළමු පිරිමි පස්සේ ගැහණු. ඒ කියන්නේ 5න් 3යි 4න් 2යි. මෙතනින් එනවා ගැහණු පිරිමි. 5න් 2යි 4න් 3යි. ගැහණු 5න් 2යි 4න් 1යි. එතකොට මෙතන එනවා මේක කුඩා කරන්න නැතුව අපි උන් තියමු 6 8 20යි 6 8 20යි 6 8 20යි 2 8 20යි. අපෙන් අහන මොකද්ද අවසාන වටේ සඳහා තෝරාගත් දෙදෙනා ගැහැණු ළමයෙකු හා පිරිමි ළමයෙකු. ගැහැණු ළමයෙකු හා පිරිමි ළමයෙකු කියලා කියන්නේ ගැහැණු පිරිමි ගැහැණු පිරිමිනේ. ඒ කියන්නේ 20න් 6 20න් 6 එකතු කරන්න ඕනේ. 20න් 6යි 20න් 6යි. ඒ කියන්නේ 20න් 12යි 4න් කැපෙනවා 4 3යි 4 5යි. මම හිතනවා මේක හරි කියලා. මේක තමයි. හරි. එහෙනම් අපි part 1 පේපරේ සම්පූර්ණ සාකච්ඡා කළා. ඒකේ අපි දෙවෙනි කොටස අපි ආයෙ වෙන දවසක අපි ඒක සාකච්ඡා කරමු. ඉතින් ඕගොල්ලෝ මේ පේපරේ හොඳින් කරන්න. මේ පේපරේ හොඳින් කරලා කොහොම හරි මේ අවුරුද්දෙත් අනිවාර්යෙන් ඒ පාස් එකක්ම ගන්න උත්සාහ කරන්න. එතකොට අනිවාර්යෙන් ඔබට ඒකක්ම ලැබේ. එකක් බැයි නම් B එකක් හරි ලැබෙන්නේ. කොහොම හරි කවන්න එකක් ගන්න උත්සාහ කරන්න. ඔබ සියලු දෙනාටම ජය වේවා.